අයිබෝවන් සුබුදැස්සනක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් අපි අද දවසේත් වඩාත් විශේෂිත ක්ෂේත්‍රයක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්. දැන් ඔබ දන්නවා මේ දිනවල උණුසුම් මාතෘකාව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඒ කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් කතා බහ කරන මොහොතක් ආයෝජන පිළිබඳව නැවත නැවතත් හිතා බලන්න උනන්දුවක් ඇති වෙන කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. එනිසාම අපි අද දවසේ 7 වෙනි පැය මැදිරියට එක්කහසු කරගත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වත්මන් සභාපතිතුමන් එතුමන් සංජය මොහොට්ටාල මැතිතුමන් සුබදසනක් ප්‍රාර්ථනා කරන ඔබතුමන්. සුබෝදසනක් නෝජි. හොඳයි විශේෂයෙන්ම මේ ආයෝජන වලට හිතකර පරිසරයක් ඇති කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව බොහෝ දෙනෙක් මේ දවස්වල කතා බහ කරනවා. ආයෝජකයන්ට අපේ රටේ පහසුකම් කොයි ආකාරයෙන්ද සැලසෙන්නේ, අපේ රට ආයෝජනය අතින් කොතනද ඉන්නේ, මේ සියල්ල පිළිබඳව කතා කරන්න සූදානම්. ආරම්භයක් විදිහට අපි දන්නවා විශේෂයෙන්ම ආයෝජන මණ්ඩලයේ පිහිටුවන්නේ 1970 අවුරුද්දේ මහකොළඹ ආර්ථික කොමිසම යටතේ තමයි මේ ආයෝජන මණ්ඩලය බිහි වෙන්නේ. එදා ආරම්භ වෙච්ච ආයෝජන මණ්ඩලයෙන් දැන් සිද්ධ වෙන කාර්යභාරය කොයි වගේද? මොන වගේ තැනකද ආයෝජන මණ්ඩලයේ තියෙන්නේ සභාපතිතුමා? ඔනාජිත් නජිත් කිව්වා වගේ 1978 මහ කොළඹ ආර්ථික කොමිෂන් එකෙන් පටන් ගත්තේ යන පනත් කීප වතාවකදී චේන්ජ් වෙලා නැත්නම් අලුත් වෙලා අන්තිමට 2012 තමයි මේ වුණේ. එතකොට ආයෝජන මණ්ඩලය බැලුවම ඒකට කාර්යයන් කීපයක් පවර්ලා තියෙනවා කෙලින්ම. එකක් තමයි මොන හරි ආයෝජනයක් එනකොට රටට ආයෝජනය එන්න පුළුවන් විදිහේ වාතාවරණයක් සලසන්න ඕන. මොකක්ද මේ වාතාවරණය සලසනවා කියන්නේ? වාතාවරණය සලසනවා කියන්නේ අපි සෙක්ටර්ස් අයිඩෙන්ටිෆයි කරලා ඒවා ප්‍රොමෝට් කරන්න ඒකට යටිතල පහසුකම් එන්න ඕන. ඒකට අවශ්‍ය නෛතික රාමුවක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒ කට්ටිය ආවන් පස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ඔක්කොම අපිට සලසන්න පුළුවන් වෙනවා. ඒකට බ්‍රෝඩ්ලි ඕක තමයි අපි කියන්නේ. එතකොට ඒක අපි වෙන වෙනම කඩලා බැලුවොත් එහෙම මොනවද ඒකෙන් වෙන්නේ? ඒකෙන් වෙන්නේ රටට දියුණු වෙන්න අවශ්‍ය ඉකොනොමික් ඩෙවලොප්මන්ට් නැත්නම් ආර්ථික ප්‍රවර්ධනයට ආර්ථික වර්ධනයට අවශ්‍ය පහසුකම් ටික යටිතල පහසුකම් ටික සෙක්ටර්ස් ටික හදලා දෙනවා. ඉතින් බ්‍රෝඩ්ලි අපි ඕක තමයි කරන්නේ. එතකොට ඕක කරන්න අපි කාර්යයන් කීපයක් කරනවා. එකක් තමයි ලංකාව ගැන පිටරටට අපි ගිහිල්ලා කියන්න ඕනේ මේ හින්දා තමයි ඔයගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕනේ. ඒ තමයි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් කියලා කියන්නේ. වෙන විශේෂයක් තියෙන ආයෝජන ප්‍රවර්ධනය. රයිට්. ඒතර අපි ආයෝජනය ප්‍රවර්ධනය කරනකොට අපිට කියන්න බෑ අපි ඉන්දියන් සාගරයේ මුතු ඇටේ අපිට අක්කර මේ වර්ග සතම් මේ කිලෝමීටර් 65610 අපිට මෙච්චර මේ උතන එහෙම බෑනේ. අපි ඒතකොට ආයෝජන ප්‍රවර්ධනය කරනකොට අපි ගිහිල්ලා කියන්න පුළුවන් වෙන්න ඕනේ ලංකාවේ ඇවිල්ලා ඔයගොල්ලෝ බිස්නස් එකක් පටන් ගන්නවා නම් අපි හිතමු ඇඟලුම් ශාස්ත්‍රය කියලා. ඇඟලුම් ශාස්ත්‍රයේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් මෙන්න මේ හේතු හින්දා තමයි ලංකාවට එන්න ඕනේ. ලංකාව අපේ තියෙන ඊස්ට් වෙස්ට් නැත්නම් shipping lanes වලට කිට්ටුයි. අපේ දැනට ඉන්නවා ඇඟලුම් ශාස්ත්‍රය බිලියන 6.5ක් අපි ලොකුයි. මම මේ උදාහරණයක් කියන්නේ. සේවක සංඛ්‍යාව පුහුණු සේවක සංඛ්‍යාව ඉන්නවා ලක්ෂ 3.5ක් 4ක්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අපේ රටේ ඉලෙක්ට්‍රිසිටි ලාභයි. නැත්නම් අපේ zone එකකට ආවම BY ආයෝජන කලාපයකට ආවම අපි ඔක්කොම යටතල පහසුකම් සලසනවා. BY එකෙන් දෙන්න පුළුවන් ඇප්‍රූවල්ස් එක අපි ඉක්මනට දීලා ඒගොල්ලන්ට කරදරයක් නැතුව කරගෙන යන්න දෙන්න පුළුවන්. රයිට්. ඒ වගේ අපි ආයෝජන ප්‍රවර්ධනය කරන්න ලංකාව මොන පැත්තෙන්ද හොඳ කියලා. රයිට්. අපි ඒතකොට ඒගොල්ලෝ බලයි මම ලංකාවට එනවද, බංග්ලාදේශයට යනවද, වියට්නාමයට යනවද, නැත්නම් චීනයට යනවද මේ වැඩේට කරන්න කියලා බලනවා. ඒතකොට ආයෝජන ප්‍රවර්ධනය කියන එක අපි මේව කරනවා. ඒතකොට දෙවෙනි එක තමයි මේ ආයෝජන ප්‍රවර්ධනය අපි යටතල පහසුකම් නැත්නම් මේ සෙක්ටර් එක දියුණු වෙන්න අවශ්‍ය රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එක හදන්නත් ඕනේ. රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එක හදනවා කියන්නේ ටැක්ස් බ්‍රේක් එක දෙනවා විතරක් නෙමෙයි. ගොඩක් අය හිතන්නේ රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් කියන්නේ අපි ටැක්ස් දෙන එක කියලා. ඒතකොට ease of doing business එකත් ওই රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එකේ කෑල්ල එකක්. මොකද ease of doing business කියන්නේ කවුරු හරි ලංකාවට ආවම පහසුවෙන් වැඩේ කොහොමද කරගන්නේ කියලා. රයිට්. එතකොට සමහරලාට කියනවා ආවිල්ලා ආයෝජන මණ්ඩලයෙන් උනත් අප්‍රූවල් එකක් ගත්තන් පස්සේ වෙන අමාත්‍යාංශ වලට කියලා ගොඩාක් රස්තියාදුවක් වෙන්න දෙනවා කියලා. අපි දැක්ක සභාපතිතුමා දැන් මේ වරාය නගරේ කතාවත් එක්ක සමාජයේ බොහෝ දෙනෙක් කියන කාරණා තමයි අපිට හෙළිවෙන තොරතුරු මේ ව්‍යාපාරිකයෙක් ලංකාවටලා ආයෝජන සිද්ධ කරන තැන ගත්තොත් එහෙම අපේ රට 99 වෙනි තැන ඉන්නවා කියන කාරණාව බොහෝ දෙනෙක් කියනවා. මේක ඇත්තද? ඔව් අපේ ease of doing business ranking එක කියලා එකක් තියෙනවා. ඒක ගැන බැලුවොත් එහෙම අපි ඉන්නේ 99 තැන. ඒක හැම වෙලේම වෙනස් වෙන රෑන්කින් එකක්. මොකද අපිට
අපි වගේම අනිත් රටවලුත් ඒක ඉස්සරහට යන හදනවා. ඒතර ඒකේ තියෙනවා නිර්ණායකයන් ගානක් බෙදලා තියෙනවා. ඒකේ සව අනුනිර්ණායකයන් තියෙනවා. ඒවයි තියෙනවා මේ කටයුත්ත මේ විදියට වුණොත් මෙහෙම ලකුණු ගානක් හම්බ වෙනවා. ඒ අනුව ඒ ලකුණු අනුවෙන් තමයි ඒ නිර්ණායක එන්නේ. ඒතර අපි ඉන්නේ ඇත්තටම 99 තැන. ඒතර සමහර ඒවයි අපි ගොඩක් උඩ ඉස්සරහින් හිටියට නීති පද්ධතිය, ඒ කියන්නේ අපි හිතමු මට ප්‍රශ්නයක් වෙලා මම නීතිය හමුවේ නීතිය සහාය පැතුවොත් අපි හිතමු එක්ක නඩුවක් එහෙම නැත්නම් ආබිට්‍රේෂන් කියලා තියෙන්නේ සමත මණ්ඩලයක් right බේරුම් කරන එක. බේරුම් කරන. ඒ වගේ දෙයකට ගියොත් සමහරලාට යන වෙලාව ඉන්ටර්නැෂනලි ඇක්සෙප්ට් කරපු වෙලාවට වඩා ගොඩක් වෙලා යනවා. සමහරවිට එක මට මතකයි නිර්ණායකයක් දවස් 1500ක් හරි 2000ක් හරි වගේ යනවා. ඉතින් එහෙම ගියාම වෙන්නේ එතකොට අපේ ඒක නඩුවක් විසඳන්න යන කාලය වැඩි වෙනවා. එතකොට ඉන්වෙස්ටර් කෙනෙක් නැත්නම් ආයෝජකයෙක් ආවම ඒ වෙලාව වැඩි. ඒතර අපි ඒතර බලන්න ඕනේ ඒක කොහොමද ඒක අඩු කරගන්න කියලා. ඉතින් ඒක රටරම ප්‍රොදු දෙයක්. ඒතර අපි බැලුවොත් අපිට පිටිපස්සෙන් හිටපු රටවල් අවුරුදු 5ක් 10ක් ඉස්සරහා ඉන්දියාව හිටිය අපිට ගොඩක් පිටිපස්සෙන්. දැන් 63 වගේ මට මතක හැටියට. බංග්ලාදේශයේ නැගීගෙන එනවා. නැගීගෙන එනවා. තාම අපිට පිටිපස්සෙන් ඉන්නේ. දැන් ඒක තමයි අපේ ඇත්තටම මයින්ඩ්සෙට් එක වෙනස් වෙන්න ඕනේ. අපි ගොඩාක් දේවල් මුලින් පටන් ගත්තා. 78 මේ කොළඹ ආර්ථික කමිෂන් එක ගේනකොට ලංකාව ගොඩාක් ඉදිරියෙන් හිටිය වෙන කට්ටිය මේව ගැන කතා කරේ නැහැ. හැබැයි අපි අර එක තැන ඉන්න බෑ. අපිත් බලන්න ඕනේ කොහොමද ඊළඟ පිම්ම තියලා ඉස්සරහින් ඉන්නේ. මොකද නැත්තම් අපි වෙන දේ අපි පිම්ම අරගෙන එක තැන ඉන්නකොට අනිත් අය අපි දිහා බලලා ආරක හොඳයි කියලා පටන් අරගෙන අපිට ඉස්සරහට යනවා. වියට්නාමෙම ලංකාව දිහා බලලා ඇවිල්ලා ආර්ථික මේ අපේ ඉන්වෙස්ට්මන්ට් සෝන්ස් ඔක්කොම හරි හොඳයි කියලා බලලා එහෙ ගිහිල්ලා ඒක ඊට වඩා හොඳින් කරනවා. අපිත් ඉක්මනට ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒ ease of doing business එක කතා කරපු එකේ ඒ නිර්ණායකයන් ඔක්කොම අපි ඇඩ්‍රස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දැන් පෝට් සිටිය ගැන තව කතා කරා. දැන් මේ ඔබතුමන් කියන කාරණා අතුලදී අපිට දැන් මේ ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය කොයි වගේද? විශේෂම අපි දකින ආයෝජන වෙනද කලාප තියෙනවා. කරුණායක බියගම මේ වගේ විවිධ කලාප තියෙනවා. කොග්ගල ප්‍රදේශයේ තියෙනවා. මේ ආයෝජන කලාප තුල විතරද ආයෝජන මණ්ඩලයේ ඒ ආයෝජන අවස්ථා විවර කරලා දීලා තියෙන්නේ නැත්නම් ඒ ආයෝජන කලාප වලින් පිටතත් ආයෝජන කටයුතු සිද්ධ වෙනවද? ඔව් නජිත් අතන වැලුවොත් ලංකාවේ ආයෝජකයන් 1600ක් විතර ඉන්නවා. POI එක යටතේ. ඉතින් 1200ක් 1300ක් විතර ඉන්නේ මේ කර්මාන්ත ශාස්ත්‍රයේ නිලන කට්ටිය. එතකොට අපේ zones තියෙනවා දැනට 13ක් ඇක්ටිව්ලි තියෙනවා. ඒ කියන්නේ දැනට ආයෝජකයන් ඉන්නවා. අපි දෙකක් හදාගෙන යනවා. තව 4ක් විතර හදන්න plan එක තියෙනවා. right? එතකොට මේ ආයෝජන කලාප ඇතුලේ ඉන්නේ දැනට 300කට කිට්ටු වෙනවා. right? ඒතර එහෙම බැලුවම අපි ආයෝජන මණ්ඩලයේ හැටියට කලාප ඇතුලේ ඉන්න ආයෝජකයන්ට සහ කලාප වලින් පිට තමුන්ගේ ඉඩම් හෝ ආයෝජන මණ්ඩලයෙන් හෝ වෙනත් ආයතනයකින් ලීස් කරපු ඉඩමක ඉන්න ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් අවශ්‍ය ප්‍රතිපාදන පහසුකම් අපි සලසනවා. එකම වාසිය තමයි අපේ zone එකක් ඇතුලේ ඉන්න කෙනෙක් නම් ඒගෙන් ඒගොල්ලන්ට අවශ්‍ය යටිතල පහසුකම් ටික ඔක්කොම BO එකෙන්ම කරනවා. එතකොට දැන් අපි zone එකක් හදනවා කියන්නේ අපි අර මේ දැන් ඔය ඔබතුමා කියන කාරණාවත් එක්ක අපි දැක්ක පහුගිය දවස්වල වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව කතා බහ වෙනකොට මේ ආයෝජන කලාප වගේ තමා මේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළත් කටයුතු සිද්ධ වෙන කියලා බොහෝ දෙනෙක් සඳහන් කළා. ඒකයි ඔබතුමාගෙන් ඇහුවේ මේ ආයෝජන කලාපයක් ඇතුළේ කොයි වගේ කාර්යභාරයක්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ ආයෝජන කලාප ඇතුළේ විවිධ සමාගම් තියෙනවා. විවිධ රටවල් නියෝජනය කරන සමාගම් තියෙනවා. මේවා ලබන ආදායම පිළිබඳව දැන් ඔබතුමන්ලා ඒ පිළිබඳව කිසියම් ආකාරයක අර විගණනයක් සිද්ධ කරනවද? කොයි ආකාරයෙන්ද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? දැන් පහසුකම් සලසනවා වගේම ඒ ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ආයෝජන මණ්ඩලයේ දැනුවත්ද අවබෝධයක් තියෙනවද කොහොමද? ඔව්. නාජිත් එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ආයෝජන කලාපයක් මේ ඔයා කිව්වා පෝට් සිටියක් ගත්තොත් ආයෝජන කලාපයක් වගේ කියලා. එතන ඇත්තටම ලොකු සිමිලරිටිස් දෙකක් තියෙනවා. ඒ පළවෙනි ප්‍රශ්නේ. එකක් තමයි ඒ කියන්නේ අපිට ඉඩමක් වෙස්ට් වෙලා එහෙම නැත්නම් ඉඩමක් ආයෝජන මණ්ඩලයට බාර දීලා එතන අපි zone එකක් හදලා ඒක zone එකක් විදිහට ගැසට් කරොත් අපි තුමු ඉකොනොමික් zone එකක්. එතකොට zone එක ඇතුලේ තියෙන පරිපාලන සහ අවශ්‍ය කටයුතු ඔක්කොම නියාමනය වෙන්නේ ආයෝජන මණ්ඩලය තුළ. ඒ කියන්නේ අපි තුමු ඉඩම් මේවට බෙදලා ඉඩම් ටික දෙන්නේ පාරවල් හදන්නේ ඒකේ ඇතුලේ කවුරු හරි ඇවිල්ලා මැනුෆැක්චරින් නැත්නම් කර්මාන්තයක් පටන් ගන්නවා නම් ඒකේ එන්ජිනියරින් අප්‍රූවල් දෙන්නේ ඒකට අවශ්‍ය එන්වයරන්මන්ට් රෙගියුලේෂන් බලන්නේ
අපේ ඉන්න ඩිපාර්ට්මන්ට්ස් වලින් බලනවා රටේ පොදු නීතියට යටත්ව. ඒ කියන්නේ අපේ එන්වයරන්මන්ට් එක බලනකොට අපේ එන්වයරන්මන්ට් ඩිවිෂන් එකෙන් ඒ වැඩේ කරනවා. එන්වයරන්මන්ටල් නැත්නම් CA සෙන්ට්‍රල් එන්වයරන්මන්ට් ඔතොරිටි එකත් එක්ක එකතු වෙලා. ඊට පස්සේ ඒකට of course වතුර ටික දෙන්නේ අපේ ජල ප්‍රවාහන මේ මණ්ඩලයෙන්. එහෙම නැත්නම් සමහරවිට අපි අපේම මේ වයින් වතුර අවශ්‍ය වතුර දෙනවා. සහ අපිට මොහොතක් දෙන්න අපි වෙලා බලලෙමු සවපත්තුවා. හොඳයි පැහැදිලි කරමු. ඔබතුමන් අර හොඳට පැහැදිලි කරගෙන ආව මේ කාරණා පිළිබඳව. අපි කතා කරේ වතුර ගැන. ඊට අමතරව සමහර සෝනවල අපි හිතමු සීතාවක වගේ අපේම වතුර ට්‍රීට්මන්ට් ප්ලාන්ට්ස් වලින් අපි වතුර දෙනවා. ඊට පස්සේ අපි වේස්ට් වෝටර් ට්‍රීට්මන්ට්ස් උත් ඒ විදිහටම දෙනවා. එතකොට අනිත් නියාමනය වෙන ආයතන වල තියෙන බලතල අපේ අර ෂෙඩියුල් ABC වල තියෙන හින්දා අපිට අවශ්‍ය කටයුතු ටික අපේ ආයතනයේ තුලින්ම දෙනවා. ඒතකොට ඒගොල්ලන්ට වෙන වෙන තැන් වලට යන්න ඕනේ නැහැ. ඉන්ජිනියරින් අප්‍රූවල් අරක ගන්න මේක ගන්න යන්න ඕනේ නැහැ. ඒතර සෝන් එකක් ඇතුළේ තියෙනකොට ඒක වෙනවා. අර පහුගිය කාලේ බොහෝ දෙනෙක් කියපු දේ තමයි ආයෝජකෙක් ලංකාවට ආවම ආයතන 14කට විතර යන්න ඕනේ මේ අනුමැතිය ලබා ගන්න, මේ පහසුකම් ලබා ගන්න. අර ඒ සියල්ල ආයෝජන මණ්ඩලය හරහා සිද්ධ කරන ආයෝජන කලාප තුල. ඒ වයින් බොහොමයක් අපිට එකපාරම කරගන්න පුළුවන්. සමහර ඒවාට අපිට තාම එළියට යන්න වෙනවා. සමහර නියාමන වෙන්නේ තේවල අනුව. ඒක රටේ නීතිය අනුව අපි මේව කරන්න ඕනේ. එතකොට අර ඔක්කොම වන් ස්ටොප් නැති වුණත් අපිට කරන්න පුළුවන් වැඩ කටයුතු ඒගොල්ලන්ට යන්න ඕන. අර අපි 14ක් හරි 15ක් හරි ගණන් බොහොමයක් අපිට එකපාර අපිට ඉක්මනට කරගන්න පුළුවන්. අනිත් වාසිය තමයි අපි සාමාන්‍ය zone එකක් ආවම අපි දැන් අලුතෙන් zone එකක් හදනවා රාවුර වල ෆැබ්‍රික් වලට. මොකද ලංකාවේ $3 billion විතර ෆැබ්‍රික් ගේනවා. ඉතින් ඒ ටික ලංකාවේ හදාගන්න පුළුවන් අර ආනයනය නවත්ත ගන්න පුළුවන්. ඒ වගේ zone එකකට ගියාම ඒකට එන ෆැක්ටරිස් ඔක්කොටම අර එන්වයරන්මන්ට් ක්ලියරන්ස් එහෙම නැත්නම් පාරිසරික අධ්‍යයනය කරලා තියෙන්නේ. දැන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මකද හදාගෙන යනවද කොහොමද? දැන් ඒක හදාගෙන යනවා. දැන් zone එකේ ඉඩම් allocate කරගෙන යනවා. ඉන්වෙස්ටර්ස්ලා දැන් එමින් පවතින ප්‍රදේශය තෝරගත්තේ විශේෂ හේතුවක් තියෙනවද? ඔය රාවුල් ප්‍රදේශය තෝරගත්තේ ඇත්තරම දැන්ට ලංකාවේ බැලුවොත් එහෙම ආයෝජනය හෝ නැත්නම් කර්මාන්ත ආයතන වලින් වැඩි ප්‍රමාණයක්ම තියෙන්නේ මේ පුත්තලම ගම්පහ නේ කොළඹ කළුතර කියන ඒරියා කියන 80ක් විතර තියෙන ඒ රාවුල් ප්‍රදේශයේ නොදියුණු මාර්ග පද්ධතියක් තමයි තාම තියෙන්නේ. හැබැයි දියුණු කරන්නේ මෙතයි. ඔව්. ඒතකොට ලංකාවේ ජනගහනය බැලුවොත් ඇත්තටම ඉන්නේ දකුණ උතුරු ඒ කියන්නේ මැද පළාත ඒ රාවුල් පැත්ත තමයි වැඩිපුර ඉන්නේ. මේ අපි දැන් මේ පැත්තට තාම යුද්ධය ඉවරණයින් පස්සේ වුණා තාම දියුණු වෙන්න අවශ්‍ය කර්මාන්ත ගෙනහිල්ලා නැහැ. ඉතින් ඒක කරන්න ඇත්තටම ලොකු ඕනකමක් තියෙනවා. අනිත් දෙවෙනි එක තමයි මේ පැත්තේ හොඳට වතුර තියෙනවා. මොකද රෙදි ඩයි කරන්න රෙදි හදන්න වතුර අවශ්‍යයි. ඉතින් ඒ වගේ යටිතල පහසුකමක් තියෙනවා. ඒ කර්මාන්තයට අවශ්‍ය. ඊට අමතරව ස්පිලෝවර් ඉෆෙක්ට් වලට අපි කියනවා. ඒ කියන්නේ කට්ටියට එම්ප්ලොයිමන්ට් හම්බුනාම ඒ වටේ ඉන්න අයට සල්ලි යනවා. ඒගොල්ලන්ට සාමාන්‍ය රැකියා කීයක් විතර උත්පාදනය කරනවා? රැකියා 3000ක්වත් අපි උත්පාදනය කරනවා ඩිරෙක්ට්ලි. ඉන්ඩිරෙක්ට්ලි අපි තුමු ඔතන දැන් මම රෙදි ටික ගෙනල්ලා වීව් කරලා ඩයි කරලා රෙදි හැදුවයින් පස්සේ ඒක මහන්නත් හැදුවොත් එතන ඊට වඩා සෑහෙන ප්‍රමාණයක් වෙනවා. මොකද රෙදි මහනවා කියන්නේ 2000 3000ක් වැඩ කරන තැනක් නේද? ඒ තරක් නෙමෙයි. ඉතින් එතකොට අපි ගමට ගෙනිච්චොත් අපේ කර්මාන්ත ඒ වැඩ කරන කෙනාට මේකේ shift එක වැඩ කරලා ගෙදර ගිහිල්ලා තමුන්ගේ වත්තේ වැඩ වුණත් කරගන්න පුළුවන්. ඒතර ඩබල් ආදායමක් වෙන්න පුළුවන්. නැත්නම් මොකද්ද වෙන්නේ? ඔහේ ඉඳලා ඇවිල්ලා බෝඩිමක නැවතිලා ගිහිල්ලා වැඩ කරනවා. ඉතින් අපිට නැති කරගන්න පුළුවන් නම් ඒ රීජන් එකේ ආයෝජනය රීජන් එකේ මොකක්ද අපි කියන්නේ ඒ earnings ටික නැත්නම් ආදායම ඒත් පැත්තෙම වියදම් වෙනවා නම් අපි අර ඉකොනොමික්ස් වලින් කියනවා මල්ටිප්ලයි ඉෆෙක්ට් එකක් කියලා. ඉතින් මම රුපියලක් හම්බෙලා මම කඩේට ගිහලා ඒ රුපියල වියදම් කරාම ඒ කඩේ මුදලාලිට ඒකෙන් ලාභයක් හම්බ වෙනවා. එයා ගිහලා තව දෙයක් කරනවා. ඒ මල්ටිප්ලයි ඉෆෙක්ට් එක වැඩි වුණාම තමයි ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එක වැඩි වෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රදේශීය ආර්ථික සංවර්ධනය වැඩි වෙනවා. ඒකින්ද තමයි ඒකට අපි ඇත්තටම මේ පුෂ් කරන්න හදන්නේ. දැන් එතනට රාවුල් වලට එකක් පුෂ් කරනවා. ෆාමර් zone එකකුයි තව ලොකු ඉන්ඩස්ට්‍රීස් ටිකක් අපි හම්බන්තොටට ගෙනියනවා. අපි බලනවා උතුරු මැදට තව ගෙනියන්න පුළුවන් වෙනකට. අපි ඇග්‍රි zone එකක් බලනවා. ඉතින් නද ඒ ටික තමයි අපි කරන්නේ. අපි ආවොත් ප්‍රශ්නෙට ආවොත් ආපහු. ඒතර අපි ඇහුවා පළවෙනි ප්‍රශ්නේ තමයි ඒතර zone එකකින් කරන එකයි මේකෙන් කරන එකයි විතර ලොකු වෙනසක් ඇත්තටම නැහැ. වරාය නගරේ සහ ආයතන කලාපයේ. එතකොට වෙන්නේ දැන් අපේ ඒ ඉකොනොමි අපේ BOI ඇක්ට් එකෙන් කරලා තියෙන්නේ ඇක්ට් එකක් මේව කරලා අපිට පුළුවන් ඒකේ අවශ්‍ය ප්‍රතිපාදන රෙගියුලේෂන්ස් හදන්න. ඊට පස්සේ ඒකට අවශ්‍ය ඒකට යටත් වෙන නීතිමය ටික very clearly තියලා තියෙනවා මේ වයින් අපිට කරන්න පුළුවන් කියලා. අර ඔබතුමන්ගේ
මේ කියවීම වලට අනුව සහ ඔබතුමන්ගේ දැනගැනීම වලට අනුව දැන් අර ආයෝජන මණ්ඩල පනත සහ දැන් වරාය නගර පනත් කෙටපත මේ දෙකේ සමානකම් තියෙනවද සහ මේ ආයෝජන මණ්ඩලයෙන් සිද්ධ කරන කාරණාවද මේකෙන් කරන්න උත්සාහ කරන්නේ? ඊට වඩා දෙයක් කරන්න ඕනේ. මොකද අපි බැලුවොත් එහෙම පෝට් සිටි එකේ ලෝ එකේ ආයෝජන මණ්ඩලයේ ලෝ එකත් ඒකේ සබ්සියුම් කරලා තියෙනවා. නැත්නම් ඒකේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක පෝට් ඒතර BY+ විදියට තමයි ඒක යන්නේ. ඒක යන්නේ ඒතකොට ඒ වරාය නගර පද්ධතියෙන් අපි කරන්න හදන කටයුත්තට අනුකූල දේ තමයි ඇත්තටම අපි කරන්න ඕනේ. දැන් BY එක පටන් ගන්නකොට 78 කාර්මිකීකරණය තමයි මුලින්ම මූලික අරමුණ තිබුණේ. ඒ වුණාට ඒකේ තියෙනවා සර්විසස්, ටුවරිසම් ඔය ඔක්කොම ටික තිබුණාට වරාය නගරේ පැත්තේ බලන්නේ ඉන්ටර්නැෂනල් සර්විසස් නැත්නම් ඉන්ටර්නැෂනල් මරුමස්ත නැත්නම් කේන්ද්‍රස්ථානයක් කරන එක තමයි බලන්නේ. එතකොට අර අපි 78 ඉස්සරහට පැනනා වගේ මෙතනදිත් අපි ඇත්තටම ඉස්සරහට මුලින්ම නෙමෙයි කරන්නේ. මොකද ඩුබායි වගේ තැන් තියෙනවා. සිංගප්පූර් තියෙනවා. හොංකොං තියෙනවා. යුරෝප් බැලුවොත් එම ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්ඩ්, US වල බැලුවොත් කැරිබියන් වල තියෙනවා, අයර්ලන්ඩ්, නෝර්දර්න් අයර්ලන්ඩ් තියෙනවා. ඒ වගේ මේ රීජන්ස් ගොඩක් තියෙනවා. එතකොට දැන් අපි ඉන්න තැන බලන්න ලංකාව. ලංකාව ඉන්න තැන ඉඳලා බැලුවොත් පැය 3-4ක වපරිසරේ බිලියන 2.2ක් විතර මිනිස්සු ඉන්නවා. දැන් හොංකොං මොකද ආවේ? 78 මම මතක නැහැ 77 කියලා චීන විවෘත වුණේ. චීන විවෘත වෙනකොට මෙතන තමයි ෆයිනෑන්ෂල් මධ්‍යස්ථානය වුණේ. හොංකොං. මොකද ඒක ඒ දවස්වල තිබුණේ බ්‍රිටිෂ් පාලනය යටතේ නැත්නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ. ඒකේ තිබුණ හොඳ නීතිමය විහවයක්. ඒකේ බිස්නස් කරන්න කට්ටිය කැමති වුණා. ඒකෙන් හොංකොං වල ෆයිනෑන්ෂල් සෙන්ටර් එකක් විදිහට නැගලා ආවා. හරිනේ. ඒතකොට සිංගප්පූර් බැලුවොත් මොකක්ද උනේ? සිංගප්පූර් වලදී ලී කොං යුව එනකොට මුකුත් තිබුණ තරම් නෙමෙයිනේ. අපි කියන දෙයක් තමයි මතන 67 නේද? හරි 68 හරි ලිකම අගමැතිතුමා මෙහි ආවම කිව්වා ලංකාව වගේ වෙන්න ඕනේ කියලා අවුරුදු 10කින් මම හිතන්නේ එහෙම කතාවක් කියලා තියෙනවා. ඒතකොට එතන සිංගප්පූර් බලලත් මොකද කිව්වේ? ඒතකොට ඒගොල්ලොත් කිව්වේ අපිට හොඳ නීතිමය පද්ධතියක් සහ මේකක් තියනම් තායිලන්තේ, ඉන්දුනීසියාව, වියට්නාමයේ ඔක්කොම දිවනකොට අපිට මෙතන කේන්ද්‍රස්ථානයක් වෙන්න පුළුවන්. ඒතකොට ලංකාව මොකදයි බැරි? ඩුබායි රාජ්‍ය උදාහරණයක්. ඩුබායි රාජ්‍ය හොඳ උදාහරණයක්. ඩුබායි රාජ්‍ය වරාය නගරේ හා සමාන පරිසරයක් මුකුත් තිබුණේ නැහැ. අඩු ගානේ අපිට කිලෝමීටර් 65610ක් තියෙනවා ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියලා තායිලන්තයේ මැලේසියාවේ තියෙන ඔක්කොම ටුවරිසම් වගේ ඇට්‍රැක්ෂන්ස් ටික ඔක්කොම මෙතන තියෙනවා. දුබායි වල මොකක්ද තිබුණේ? කාන්තාරයක්. හරි. හැබැයි ටිකක් අපිට වඩා සල්ලි තිබුණා. ඉතින් එතන නගරයක් හදලා එතනට අවශ්‍ය නීතිමය විවය දීලා එතනදි මොකද්ද කරේ? උතුරු ඇෆ්‍රිකාව සහ යුරෝප ඒ වගේ අයට කට්ටියට ඇවිල්ලා එතන ආයතනවල කේන්ද්‍රස්ථාන හදලා එතන ව්‍යුහයක් හැදුවා, ෆයිනෑන්ෂල් සිටි එකක් හැදුවා එතන ගොඩ මේ වෙන්න. ඒතර ලංකාවේ අපි කරන්න හදන්නේ ඔතන වරාය නගරේ ඒ වගේ වැඩක්. මොකද ඉන්දියාව තමයි ඊළඟට growth කින්දසන්. right දැන් අවුරුදු 5ක් ඇතුළත බැලුවා මේක බිලියනයක් විතර GDP දැන් මම හිතන්නේ 3 බිලියන විතර තියෙනවා. බිලියන 1.3ක් ඉන්නවා කට්ටිය ජනගහනය. චීනය වගේම තමයි. අපි දවලෝ චීනය අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා තමයි ඉන්දියාව වෙන්න තැන. එතකොට එකද චීනය ඉක්මනට කරේ තමයි යටිතල පහසුකම් ඉක්මනට හැදුවා. ඉන්දියාවෙත් දැන් යටිතල පහසුකම් එයාපෝට්ස් ගියපු කට්ටිය දන්නවා ඇති ඉස්සර අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා තිබුණා වගේ නෙමෙයි. දැන් හොඳට හැදීගෙන එනවා. ඒතර ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එකත් එක්ක ගොඩක් කට්ටිය කරන්නේ දැන් තියෙන ඉන්දියන් කම්පැනි සමහර සිංගප්පූර්ට යනවා. ඒගොල්ලන්ට මෙහි ඉඳන් කරන්න පුළුවන්. අපිත් එක්ක ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් තියෙනවා. පාකිස්තාන, ඉන්දියාව, බංග්ලාදේශ, ලංකාවට රටවල් තුනත් එක්කම කරන්න පුළුවන්. ඒත් අපිට ඊස්ට් ඇෆ්‍රිකාවට ඇක්සස් තියෙනවා. ඒතර අපි මෙතන මේ ආර්ථික මධ්‍යස්ථානයක් හදාගන්න පුළුවන් නම් අපි ඒකට අවශ්‍ය හරි නීතිමය පසුබිම දෙන්න පුළුවන් නම් මේ බිස්නසස් වලින් ඔපචුනිටිස් අපිට ගන්න පුළුවන්. එතකොට මේ ඩිරෙක්ට් බෙනිෆිට්ස් ගැන තමයි ගොඩක් අය කතා කරන්නේ. ඩිරෙක්ට් බෙනිෆිට්ස් කියන්නේ 83000ක් ලක්ෂයක් පඩි මේ රස්සාවල් හම්බෙයි කියලා. හැබැයි අපි කතා කරන්නේ නැති දේ තමයි ওই 83000 හිටියයින් පස්සේ දැන් මම සිංගප්පූරේ හිටියන අවුරුදු 15000 මෙහෙ ඉස්සෙල්ලා මේ ආයෝජන මණ්ඩලයේ සභාපති හරි අධ්‍යක්ෂ ජනරාල් විදිහට කලින් ඇවිල්ලා මේක බලගන්න ඉස්සෙල්ලා. එතකොට සිංගප්පූරේ එහෙම ගොඩක් දේවල් කරන්න තියෙන රට ඇතුලේ. හැබැයි ඉතින් එළියට මොකක් කර විනෝද මේ විවේකයක් කරනවාම සාමාන්‍ය රටින් පිට යනවා. ඉතින් දැන් අපි හිතමු එතන 83000ක හරි එකකින් භාගයක් විතර ඇවිල්ලා පිට රටින් ඇවිල්ලා වැඩ කරනවා කියලා මේ. ඉතින් ඒගොල්ලෝ නිවාඩුවකට නිවේකෙතර යන්නේ රට අපේ ලංකාවේ කරන්නේ. එක්ක යාලයයි, එක්ක ගාල්ලට යයි, එක්ක නුවරඑළියට යයි.
ඔබතුමා මේ කියන උත්සාහ කරන්නේ අර ඇති වෙන වක්‍ර රැකියාගෙන අපි සූදානම් මේ ගැන කතා කරන්න විරාමයක් අරගෙන බොහෝ දේ කතා කරන්න තියෙනවා. අපි විරාමයක් ලබා ඔබටත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමන් සංජය මොහොතාල මහත්මයාත් එක්ක. අපි අර මේ සභාපතිතුමා ආරම්භයේදී දෙහුව ප්‍රශ්නයක් අර ආයෝජන කලාපවල විශේෂයෙන්ම ඒ විදේශ සමාගම් ලබන ආදායම් විගණනය කරනවද සහ මේ කොළඹ රාය නගරේ කොහොමද සිද්ධ කරන්න උත්සාහ කරන්නේ කියලා අපි එතනින්ම පටන් ගමු. ඊට පස්සේ මේ වක්‍ර රැකියා අවස්ථා පිළිබඳව කතා කරමු. නජිත් මං අත් කතා කරා ආයෝජන මණ්ඩලයේ යටතේ කම්පනීස් 1200ක් විතර තියෙනවා කියලා. ඒතකොට අපි හිතමු ඒ ඕන කම්පනි එකක් නැත්නම් ආයතනයක් ස්ථාපනය කරාම ඒ ආයතනයේ සාමාන්‍යයෙන් බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. ඒ ආයතනයේ ෂෙයා හෝල්ඩර්ස් නැත්නම් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා. එතකොට ඒ ආයතනයේ අපි හිතමු accounts නේ ඒව විගණනය කිරීම ඒ ආයතනය කරන්න ඕනනේ. ඒක ඒගොල්ලන්ගේ ෂෙයා හෝල්ඩර්ලාගේ ෆිඩුෂියරි ඩියුටි එක. එතකොට ඒ විගණන වාර්තා BOI එකේ ඉන්න ආයතන BOI එකට ලබා දෙන්න ඕනේ විගණන වාර්තාව. එතකොට අපි මේ විගණන වාර්තාව බලලා අපි ඉන්නවා මොනිටරින් ඩිපාර්ට්මන්ට් එකක්. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා ආවම ඇප්‍රේසල් වෙනවා. ඒ කියන්නේ බලනවා මේ ප්‍රොජෙක්ට් එක හොඳ එකක්ද කියලා ඒ ඇප්‍රේසල් ඩිපාර්ට්මන්ට් එකේ. ඊළඟට ප්‍රොජෙක්ට් ඉම්ප්ලිමන්ටේෂන් කියලා ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉම්ප්ලිමන්ට් කරන අතරතුරේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකන් අවශ්‍ය වුණ පහසුකම් ටික සලසනවා. මොනිටරින් කියලා ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒකෙන් මොනිටර් වෙනවා මේ කම්පනීස් කොහොමද හොඳට කරන්නේ කියලා. එතකොට අපි බලනවා ඒ කම්පනීස් වල ලාභයක් තියෙනවද, ඒගොල්ල කරගෙන යනවද, ප්‍රශ්නයක් තියෙනවද, එහෙම ප්‍රශ්නයක් තියෙනවා අපිට මැදිහත් වීමේ අපිට සලසන්න පුළුවන් සේවා ටික අපි සලසනවා. හැබැයි විගණනය කිරීම එම ආයතනය මගින් ඒ කියන්නේ අපි ඔඩිට් ෆර්ම් යන්නේ නෙමෙයිනේ. ඒ ඔඩිට් ෆර්ම් එකකින් ඒ වැඩේ කරෙන්න ඕනේ. මොකද ඒක ඒගොල්ලන්ගේ ෆිඩුෂියරි ඩියුටි එක ඒගොල්ලන්ගේ ෂෙයා හෝල්ඩර්ස්ලාට. ඉතින් එතකොට ඒ දත්ත අපිට දෙනවා වගේම කොහේ වුණත් කම්පනියක් හැදුවොත් නිකන් දුවන්න බෑනේ. ඒක අඩු ගන්න. ඒතකොට බැංකුවකින් මම ණයක් ගන්න ඕන නම් මගේ නම් කම්පනිය බැංකුව කියනවා මට ඔඩිටඩ් ෆයිනෑන්ෂල්ස් දෙන්න කියලා. නේ? කියනවා මූල්‍ය විගණන වාර්තාව දෙන්න කියලා. ඒතකොට ඒ විගණන වාර්තාව ඒගොල්ලෝ කරන්න ඕනේ. එතකොට ඒක ලංකාවේ කොහේ කරත් BOI එකේ zone එක ඇතුලේ කරත් පෝට් සිටි එකේ කරත් ඒ කාර්යය වෙනසක් කරන්න බෑ. අර චෝදනාවක් තියෙනවා මේ දැන් ඔබතුමන්ට මේ දේ අදාළද නැද්ද කියන කාරණාව දන්නේ නැහැ. කොහොම වුණත් අර වරාය නගරේ ඉස්සරහට ඉදිවෙන්න තියෙන ඒ කර්මාන්ත ශාලාවල නැත්නම් ඒ ආයෝජන අවස්ථාවල විගණනයක් සිද්ධ වෙන එකක් නෑ. මුදල් විශුද්ධීකරණය සිද්ධ වෙයි. මේ අසීමිත ධනස්කන්ධයක් උත්පාදනය කරයි මේ දේවල් අපේ රටට ලැබෙන එකක් නෑ හරියට. එවැනි චෝදනාවක් තියෙනවා. අර ඇති කරන්න හදන කොමිසමෙන් සිද්ධ කෙරෙන්නත් අර ඔබතුමන්ලගේ කාර්යව්‍යමද? ඔව් ඇති මෙහෙමයි ඇති. මුදල් විශුද්ධීකරණය කරන එක අපිටම පෝට් සිටි එකෙන් කරා කියලා. එතකොට ලංකාව පෝට් සිටි එක නැතුව ලංකාවක් නැහැ. ලංකාව නැතුව පෝට් සිටි එකක් නැහැ. ඔය සිම්බයොටික් කියන එකක් නේ තියෙන්නේ. ඒතර අපි තුන් පෝට් සිටි එකෙන් ඇවිල්ලා මුදල් විශුද්ධීකරණය වගේ ප්‍රශ්නයක් වුණා. ඒක ලංකාවටත් බලපානවනේ. එතකොට ඒක ඔය අපි අනිත බයක් නැති කරගෙන මේව කරනවා. අනිත් එක මුදල් විශුද්ධීකරණය කියන එක ඒකේ there's a world body that looks into it. ඒතර ඔය ප්‍රශ්නේ ඩුබායි වල තියෙනවද, සිංගප්පූර් වල තියෙනවද, හොංකොං වල තියෙනවද කියලා ඒගොල්ලොත් ඒක බලනවා. ඉතින් ඒ වගේම ඒ වගේ ඕවිව් එකකට අපිටත් මේ වෙනවා. සහ එහෙම දෙයක් ගැන හෙළුණුත් එහෙම අර නරක නම ඉන්නේ රටට. ඔව් ඉතින් එහෙම අපි අනියත බියක් ඇති කරගෙන වැඩේ තියෙන්නේ අර තල් අතර ගල් ගහනවා වගේ නිකන් බය වෙලා දුවන එකට වඩා ඒක ඇත්තටම බලන්න ඕනේ. ඒකේ තියෙනවනේ ඒ ලෝ එකේ එතන පිටු 70 ගණන් තියෙනවා. ඒක බැලුවම ඒකට තියෙනවා ෆ්‍රේම්වර්ක් එකක්. ඒ තියෙනවා මේක මෙහෙම විදිහට තමයි ඕවර්සයිට් එකක් කියලා අපි කියන්නේ. ඒව හම්බෙන විදිහට. ඉතින් ඒක ඔය අනියුත බිය ඇති කර ගැනීම මම හිතන්නේ අද හරි නෑ. හොඳ. අර ඔබතුමන් DOI එකේ ඉන්න ඒ බවලට උනත් අපි දීලා තියෙනවා ස්පෙෂල් ෆැසිලිටිස් accounts දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ මූල්‍ය ප්‍රතිපාදන ගේන්න කිසි කරදරයක් නැතුව මෙහි හොඳ මේ ව්‍යාපාරයක් කරන්න. ඒ ව්‍යාපාරය කරායින් පස්සේ ඒකේ ප්‍රතිලාභ එහෙම ආපහු ගෙනියන්නත් දීලා තියෙනවා. දැන් අපි මෙච්චර කාලයක් ආයතන ලංකාවේ තිබිලා තියෙනවා. ඒගොල්ලන්ගේ profit expectations වලට tax එකක් අපේ නෑ ලංකාවේ.
සහාර මේ ඔබතුමන් අර ආරම්භයේ පටන් කියන කාරණාව මේ දැන් මෙවැනි ආයෝජන අවස්ථාවක් අපේ රටට අහම අර ඍජු රැකියා ඇති වෙන ප්‍රමාණයටත් වැඩිය වක්‍ර රැකියා ඇති වෙන්න පුළුවන් සංචාරක ක්ෂේත්‍රය අපේ රටේ ආර්ථිකය මේ හැම දෙයක්ම දියුණු කරන බොහෝ වෙලාවට ආයෝජන හේතු වෙනවා. දැන් ඉදිරියේදී ඇති වෙන ආයෝජන අවස්ථා තුලින් කොයි වගේද අපේ රටට සිද්ධ වෙන බලපෑම අනිකුත් ක්ෂේත්‍රවලට? අපි බලමු අනිත් පැත්තට බියෝ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. දැන් ඔය ආයතන 1500ට ගොඩාක් ඒවට මුලදී ටැක්ස් බ්‍රේක් එකක් එහෙම නැත්නම් උපයන ආදායමට ටැක්ස් එකක් දුන්නේ අවුරුදු 5 10 15 දුන්නා. හැබැයි සමහර වෙලාවට බැලුවොත් එහෙම අර ලක්ෂ 6ක් ඉන්නවා අපේ ඍජු බියෝ එක යටතේ. බියෝ එකට නොවන ආයතනත් ඉන්නවා තව සෑහෙන ප්‍රමාණයක්. ඊට අමතරව තව ඒ වගේ දෙගුණයක් විතර ඉන්නවා වක්‍රානුකාලෝ. අපි තුමු ලොජිස්ටික් සර්විසස්, කෑම සපයන අය, සිකියුරිටි සපයන අය, ප්‍රවාහන පහසුකම්, ඒ වගේ ගොඩා නැත්නම් අවුට්සෝස් සර්විසස් කරන අය. ඉතින් එතකොට ඒ ඍජුව නොවන වක්‍රානුකාලෝ දෙන කට්ටිය ඉන්නවා. ඊට අමතරව බලන්න ඔය හදන බඩු ටික ඔක්කොම යවන්න ඕනේ වරායෙන්නේ. ඒතර වරායට එන ආදායම නැව්වෙන එක ඒ ටිකත් වෙන්නේ මේ ටික පටන් ගත්තොත් නේ. දැන් ඔය ආයතනවල අපි තුමු පිටරට වැඩ කරන අය ඉන්නවා කියලා. මම හිතන්නේ 6000ක් 7000ක් ඉන්නවා නම්. ඒගොල්ලන්ගේ පිටරට කම්පැනි එකේ කට්ටිය එනවා නම් ඒගොල්ලත් ඉන්නේ අපේ එයාපෝට් එකේ නේ. සමහරට අපේ එයාලයින් එකේ වෙන්න පුළුවන් නේ. ඒකට මේගොල්ලන්ගේ ඉන්න උසස් තලයේ ඉන්න සේවකයෝ සහ නෝමල් සේවකයෝ ගිහිල්ලා මොකද විනෝද සාරිකා ගිහිල්ලා නැත්නම් වෙන තැන කියන්නේ අපි තුමු හොලිඩේ එකකට ගියොත් ලංකාව ඇතුළේ නම් යන්නේ. ඒ සල්ලිත් ලංකාව ඇතුළේ. එතකොට ඍජු රැකියා, වක්‍රානුකාල රැකියා සහ ඊට අදාළව කරන ඉකොනොමික් ඇක්ටිවිටි කියලා තුනම කරනවා. පෝට් සිටි එකෙත් වෙන්නේ ඕකම තමයි. දෙවතුන 83000කට ඩිරෙක්ට් ජොබ්ස් දෙනවා කියන්නේ ඔය 83000ම ඇතුලේ ඉන්න පෝට් සිටි එක ඇතුලේ ඉන්න ජීවත් වෙන්නත් හිතන්න පුළුවන්. නැත්නම් පිටින් ඉඳන් ඇවිල්ලා වැඩ කරන්නත් පුළුවන්. දැන් කොළඹ නගරේ බැලුවොත් එහෙම ගොඩක් අය කොළඹ ළඟට ඇවිල්ලා වැඩ කරනවානේ. ඒ වගේ එතන වැඩ කරන්න ඕනේ. එතකොට ඒතර ට්‍රාන්ස්පෝර්ටේෂන් ඒගොල්ලන්ගෙන් ෆයිනෑන්ෂල් සිටි එකක් නම් උඩ පහළ යනවා. සිංගප්පූර බැලුවොත් සිංගප්පූර් පෝට් මේ එයාපෝට් එකේ මෙච්චර කට්ටියක් එන්නේ මොකද එතන ආර්ථික කේන්ද්‍රස්ථානයකින්ද හැමෝම ෆ්ලයින් ෆ්ලයි අවුට් කරනවා. ඒ කියන්නේ අර ඔබතුමන්ගේ අත්දැකීමක් අපිට කතා කරන්න පුළුවන්. ඔබතුමන් අර බොස්ටන් උපදේශන සමාගමේ කටයුතු කළා කාලයක් අර සහ මේ සිංගප්පූරුවේ ඔබතුමන් කිව්වා අවුරුදු 15ක් විතර හිටියයි කියලා. කොහොමද ඒ රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් ඒ රටවල් වල මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන ඒ රටවල් මේ වගේ පිම්මක් අරගෙන ගත්තා ගොඩාක් ඉස්සර. right? එතකොට ඒ වගේ පිම්මවල් ගන්න නැතුව අපි ඒ තත්ත්වයට එන්න බෑ. right? එතකොට ඒ කේන්ද්‍රස්ථානේ අපි හදන්න නැත්නම් අපි සර්විස් සෙක්ටර් එකට යන්න බැරි නම් අපි දියුණුව අර ප්ලැටෝ එකක් වෙනවා කියනවා. මොකද අපිට ඕනේ මේ රටේ හැමෝගෙම අතට මිනිසුන්ට සල්ලි එන විදිහටනේ වැඩක් කරන්නේ. අපි ගිය අවුරුද්දේ ආයෝජන මණ්ඩලයෙන් අපි කිව්වා රීමැජිනින් FDI කියලා අවුරුදු 10ක ප්‍රතිපත්තියක් කරුවා. ඒතර ඒ අවුරුදු 10 ප්‍රතිපත්තිය අපි බැලුවේ රට ඇතුලේ කොහොමද අපේ GDP එක ඩබල් කරන්නේ. ඒතර GDP එක ඩබල් කරන්න නම් ඒ කියන්නේ අපේ දැන් per capita GDP එක ඩොලර් 4000 තියෙනවා. ඕක 8000 කරන්න ඕන නම් right? ඒ කියන්නේ 6ක් 7ක් විතර grow වෙන්න ඕනේ. ඒ කියන්නේ ආර්ථික වර්ධනයකට අපි එන්න ඕනේ. අපි යුද්ධ කාලෙත් තිබුණා 4ක් 5ක් ගොඩක් දවස්. මේ දවස්වල අඩු වෙලා කලින් අඩු වෙලා තිබුණාට අපි ඒක ආයි ගන්න ඒ පිම්මට එන්න ඕනේ. දැන් ඒ පිම්මට එන්න මැනුෆැක්චරින් විතරක් කරලා ඒ පිම්මට යන්න බෑ. දැන් රයිට්. එතකොට අපිට ජීවුන වෙන්න ඕන නම් දුබායි වගේ මැනුෆැක්චරින් වලින් නෙමෙයි දිනුලා තියෙන සර්විසස් පැත්තේ. ඒතර අපිට සර්විසස් පැත්තෙන් අපිට වඩා ගිහිල්ලා ලෝකේ තැනකට එන්න ඕන නම් මේ වගේ එකක් අත්‍යවශ්‍යයි. එහෙම නැතුව අර දවල් හීන තමයි බලන්න වෙන්නේ. ඉතින් අපි ඇත්තටම ආයෝජන මණ්ඩලයෙන් අපි කර්මාන්ත පැත්ත, මැනුෆැක්චරින් පැත්ත ඔක්කොම ටික පුෂ් කරන ගමන් මේ වගේ එකකින් සර්විස් පැත්තත් මේ වෙන්න ඕනේ. මොකද ඉම්පෝටන්ට් දේ තමයි මොන වුණත් රටක් දියුණු වෙනකොට අර මේ සමබර විදිහට රට දියුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ගොවි මහත්තයරත් දියුණු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ පරිගණක එන්ජිනියර් මහත්තයරත් දියුණු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. බැංකු සෙක්ටර් එකේ ඉන්න එක්කෙනාටත් දියුණු වෙන්න ඕනේ. ඒතකොට ඒ ඔක්කොටම අවශ්‍ය විදිහට වෙන්න ඕනේ. ඒතකොට ඒක තමයි BOI එකෙන් අපි එක පැත්තක් පුෂ් කරනවා. මේ පැත්තෙන් මේ යුනිට් එකෙන් වරායනගරය through එන financial institutions, hedge funds ඒ වගේ පැතිවලට අනුබල දීමක් කරනවා. ඉතින් මේ වගේ එකක් ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම රටවල් 25 30ක් විතර වැඩ කර ගිහිල්ලා බලලා වැඩ කරලා තියෙනවා. ඉතින් අපි දැන් කරේ නැත්තම් අපි අවුරුදු 5ක් පරක්කුයි. නැත්තම කියන්න එපා. අපි ඉක්මනින් මේක කරේ නැත්තම්
අපිට ඒ තියෙන අර වින්ඩෝ ඔෆ් ඔපචුනිටි එක තවත් නැති වෙනවා. අර අපි දැක්ක මේ පහුගිය දවස්වල මතුවෙන අදහස් තුළ දැඩි ලෙස බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි මේ රටක් විදිහට අපිට තව ණය ගන්න බෑ. තව ණය අරගෙන රට දියුණු කරන්න බෑ. ආයෝජන අවස්ථා සිද්ධ වෙන්න ඕනේ කියන කාරණාව. ආයෝජන තුලින් කොහොමද රට දියුණු වෙන්නේ? ඔබතුමන් පැහැදිලි කළා මේ පිළිබඳ. ආයෝජන අවශ්‍යමද? නැත්නම් අපේ රටේ අපිට පුළුවන් ද දේශීය මොනහන් නිෂ්පාදනය කරලා දියුණු වෙන්න නැත්නම් අර ආයෝජන සිද්ධ කරන්න උනන්දුවක් ඇති වෙලා තියෙන ඒ හින්දාත් සභාපතිතුමා. දේශීය නිෂ්පාදන වලින් දියුණු වෙන්න පුළුවන්. දේශීය නිෂ්පාදනය වුණා කියලා කියන්නේ අපි හිතමු වත්තක් තියෙනවා වත්ත කොටලා මුං ඇට ටිකක් හැදුවත් ඒක දේශීය නිෂ්පාදනයට දායකත්වයක් දෙනවා. එහෙම නෙමෙයි. අපිට බලන්න ඕනේ අර 5-6-7 ආර්ථික වර්ධනයක් ගන්න ඕනේ. අනිත් එකේ වර්ධනය ගන්නත් ඕනේ අපි මතක තියාගන්න ඕනේ අපිට වඩා අපි හිතමු දැන් අපි බිලියන 90ක් විතරනේ අපේ GDP එක. අපි බිලියන දේශීය නිෂ්පාදන. අපි හිතමු බිලියන 200ක් විතර අපි ගමු බංග්ලාදේශ 280ක්ද කොහෙද මට මතක නැහැ හරියටම ගන්න. හැබැයි ඒ රට දියුණු වෙලා තියෙනවා 8ක් 10ක් 12ක් අතර වගේ මේ ප්‍රතිශතයකින් අවුරුදු 10ක් 12ක්. ඒතර අපි 5කින් දියුණු වෙනවා කිව්වද? ඒතර 5කින් 90ක් දියුණු වුණොත් $7 බිලියන 4.5 ඇත් ගන්න. මෙතන $280ක් එකක් 5කින් හරි 10කින් $28. ඒතර මේ රට තොරණය වැඩි අපිට වඩා. එතකොට අපිට ආයෝජනය නැතුව මේ BOI එකට තියෙන ওই කර්මාන්ත ශාලා 1200ම ආයෝජනයක් නැතුව හැදෙන්නේ නැහනේ. අපි ආණ්ඩුවෙන් කරපුවා නෙමෙයිනේ. ඒතකොට ඒ ආයෝජනයන් අවශ්‍යයි. එතකොට අපිත් තෝරා අර කතාවක් තියෙනවානේ වතුරෙන් දිය කිරි බේරා ගන්නවා වගේ අපිත් බලන්න ඕනේ මොන જાතියේ ආයෝජනද මොනවද රටට අවශ්‍ය ආයෝජන මොනවද ඒවට අවශ්‍ය ප්‍රතිපාදන ඒ ආයෝජන හරි ආයෝජනය ගැන ලංකාවේ දාන්න. එතකොට මොකද හැම ආයෝජනයක් නැත්නම් හැම ඩොලර් එකක්ම එක වගේ නෙමෙයි. ඒතර මේ වගේ තැනක දින සර්විස් ඩොලර්ස් වල ලොකු තොරණයක් තියෙනවා. ඉතින් අපිට ඒකත් එක්ක එන අර ට්‍රාන්සැක්ෂනල් වැලියු එක අපිට බැංකින් සිස්ටම් එක through ඩොලර් බිලියන 50ක් 60ක් 70ක් එහා මෙහා යනවා නම් ඒතර ඒකෙන් එන ෆීස් වලින් උනත් ඒකේන වැලියු එක එන්නේ රටට. ඔය ආයතනයකට එන්නේ ඒ ආයතනයේ වැඩ කරන අයට ඊට පස්සේ ඒකට ටැක්ස් ගෙවුවොත් ඒ ටැක්ස් එක ඉතින් එහෙම බැලුවම ඉකෝසිස්ටම් එක බැලුවම රටට එන්නේ අන්තිමට. හොඳ උදාහරණයක් සිංගප්පූරු සහ ඩුබයි රාජ්‍යන අර ඔවුන් නිෂ්පාදන සිද්ධ කරන්නේ නැහැ. ඔබතුමන් කිව්ව විදිහටම පැහැදිලිවම සේවා සපයන මේ මධ්‍යස්ථාන විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි ආයෝජන මණ්ඩලය පිළිබඳව කතා කරනකොට සභාපතිතුමා දැන් ආයෝජන මණ්ඩලයේ සේවකයෝ විශාල පිරිසක් ඉන්නවා. දැන් වරාය නගරයේ ඉදිකිරීම තුළ ආයෝජන මණ්ඩලයේ සේවකයන්ට බලපෑමක් වෙයිද? එහෙම කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඇත්තටම නාජිත් මොකද වරාය දැන් BOI එකේ නැත්තම් ආයෝජන මණ්ඩලයේ ඇක්ට් එක ලංකාවේ හැමතැනම තියෙන වැඩ කටයුතු කරන්න තමයි හදලා තියෙන්නේ. ආයෝජන අපි වරාය නගරයේ ප්‍රතිපාදන දෙන්නේ ඒ වරාය නගරයේ දැන් හෙක්ටාර 267ක් හරි 69ක් හරි ඒ කොටස කරන්න තමයි ස්පෙસિෆිකලි දෙන්නේ. ඒ මුණා කියලා අනිත් ලංකාවේ ඇතුළත වෙන දියුණුව අඩාල වීමක් හෝ නැතිවීමක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ තොරණයක් වෙන්නේ. ඔබතුමාගේ ඔය ප්‍රශ්නය ඇහුවේ මේ දැන් බොහෝ දෙනෙක් කියන අපි දැක්ක පහුගිය දවස්වල දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වෙනවා මේ වරාය නගරයේ ඉදි කරාම ආයෝජන මණ්ඩලයේ බලතල අහිමි වෙනවා කියලා බොහෝ දෙනෙක් සඳහන් කළා. ඒ කරුණත් එක්ක තමයි මම ඔබතුමාගේ මේ ප්‍රශ්නය ඇහුවේ. බලතල ආයෝජන මණ්ඩලයේ බලතල අහිමි වෙන එක විදියයි තියෙන්නේ. ඒ කියන්නේ ආයෝජන මණ්ඩලයේ ප්‍රතිපාදන නැත්නම් BOI ඇක්ට් එකේ තියෙනවා BOI ඇක්ට් එක මගින් මොන බලතලද අපි පවරාගෙන තියෙන්නේ. ඒ කියන්නේ වෙන ආයතන වල තියෙන ඒ කියන්නේ වෙන තියෙන බලතලවල් ඒවා තියෙනවා අපේ ෂෙඩියුල් ABCD එකේ. ඒ වයින් අයින් වුණොත් තමයි බලතල නැති වෙන්නේ. ඒතර තව එකක් හැදුනා කියලා අපේ බලතල නැතිවීමක් වෙන්නේ නැහැ. right? අපිත් අත්‍තරම යනවා දැන් නජිත් ප්‍රතිපාදන හදාගෙන යනවා. ඒ BOI ඇක්ට් එකත් යාවත් කාලින වෙන්න ඕනේ. මොකද අන්තිමට ඒක මේ චේන්ජ් කරලා තියෙන 2012 මම මතක හැටියට. එතකොට ඒ වුණාට දැන් ලෝකෙ වෙනස් වෙනවනේ. අපි බලන්න ඕනේ ඊළඟ අවුරුදු 5ට අවශ්‍ය නෛතික රාමු හදන්න ඕනේ අද. නේ? එතකොට තමයි අපිට ඒ අවශ්‍ය විදියට රට ගෙනියන්න පුළුවන්. තැනට රට ගෙනියන්න පුළුවන්. ඒ කාර්යයත් අපි කරනවා. ඒ තැනට යන්නේ කොහොමද කියලා අපි කතා කරන්න සූදානම් විරාමයක් කරගෙන.
ඔබට අතකතු වෙන 7 වෙනි පැය සමකින් අපි කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමන් එක්ක සංජය මොහොට්ටාල මහත්මයා අපිත් එක්ක එකතු වෙන. අර ඔබතුමන් එක්ක කතා කරපු අපි අවසානයේට අහපු ප්‍රශ්නෙත් එක්ක මට තව ප්‍රශ්නයක් නැගුණේ ඒ තමයි මේ දැන් වරාය නගරයේ ආවොත් මේ අපේ රටේ තියෙන අනිකුත් ආයෝජන අවස්ථා නැති වේද? රටක් විදිහට හැමදේම වරාය නගරයට සීමා වේද? හැමදේම වරාය නගරයට සීමා වෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන සීමිත ඉඩ ප්‍රමාණයක්. ඒතර කාට හරි මැනිෆැක්චරින් රිලේටඩ් ජොබ් එකක් කරන්න ඕන නම් මැනිෆැක්චරින් කටයුත්තක් කරන්න ඕන නම් ඒක ලංකාවෙන් පිටම තමයි ඒක මේ වරාය නගරයෙන් පිටම තමයි කරන්න ඕනේ. අපි තුමු ලංකාවේ දැන්ට දිනනවා අපි තුමු khනිජ වැලි හොඳ මිනිරන් තියෙනවා. ඒතර ග්‍රැෆයිට් ග්‍රැෆීන් පැත්තෙන් හරි ඉලෙක්ට්‍රොනික පැත්තෙන් හරි බිස්නස් එකක් කරනවා නම් ඕක ඇතුලේ කරන්න ඉඩ නැහැනේ. ඒව තනිකරම වෙන්න ඕනේ ලංකාව ඇතුලේ තියෙන භූමි ප්‍රමාණයක. හැබැයි සමහර සර්විසස් ලංකාවේ ඇතුලේ තියෙන්නත් පුළුවන්. සමහරට වරාය නගරේ ස්ථාපනය කරන්නත් තීරණය කරන්න පුළුවන්. අර මේ වෙනම රටක් විදිහට මේ කොටස් පාලනය වෙනවා කියලා චෝදනාවක් තියෙනවා. ඔබතුමන්ගේ අර්ථකථනය කොහොමද මේක? වෙනම රටක් වෙන වෙනම නීතියක් වෙනම මේ මොකද්ද නීතිමික රාමුවක් වෙනම විදියට මේ ඉලෙක්ෂන් එකක් එහෙම කරන්න එපා. එහෙම වෙන්න බෑනේ. දැන් ඔය ඉඩම පහුගිය අවුරුදු 4-5කට ඉස්සෙල්ලා ලංකාවේ ඉඩම විදියට ගැසට් කරලා තියෙනවා. ඒක UD එකේ තියෙනවා. ඒ UD එකේ තියෙන ඉඩම ඒ කොමිෂන් එකට දෙනවා. ඒ වැඩේමනේ BOI එකෙත් වෙන්නේ. ලංකාවේ තියෙන දැන් අපි තුම හම්බන්තොට හදන ඉඩම මහවැලි අමාත්‍යාංශය තිබුණ ඉඩම ඒක BOI එකට පවරලා දුන්නා. ඒ පවරලා දුන්න ඉඩම අපිට එන ආයෝජකයන්ට අපි දැන් දෙනවා අවුරුදු 30ක බද්දට දෙනවා. ඒතකොට එහෙම දුන්නා කියලා එතන රාජ්‍යයක් වෙලා නැහැනේ. ඒතර අපේ තියෙන zones එකක්වත් එහෙම වෙලා නැහැනේ. දැන් වරාය බැලුවොත් එහෙම වරායක ෆ්‍රී පෝට් එකක්. ඒතර වරාය ෆ්‍රී පෝට් එකක් කියන්නේ වරායේ එළියෙන් බැලුවොත් එහෙම රටේ ඉඩමක් වුණාට ඒක වෙනම රටෙන් පිට කොටසක් විදිහට තමයි සලකන්නේ. එහෙම වුණා කියලා වරාය වෙන රටක් කියලා මේව කළා නැහැනේ. වරායත් විගණනය වෙනවා. BOI එකත් විගණනය වෙනවා. ඒවා අපි පාර්ලිමේන්තුව ඉස්සරහා ඒ ડોකියුමන්ට්ස් තියන්න ඕනේ. ප්‍රශ්නයක් වුණොත් මමත් ගිහලා කෝප් එකට ආන්සර් කරන්න ඕනේ. ඒ වගේ මෙතනත් කමිෂන් එකකට ඉඩම පැවරුවා කියලා ඒක වෙනම රාජ්‍යයක් වෙලත් නැහැ. නීතිමය රාමුව තියෙනෙත් ලංකාවේ නීතිමය රාමුව. ඒකේ කෙලිම කියලා තියෙනවා අර අපි කතා කරා වගේ ease of doing business එකේ වැඩ කටයුතු ටික ඉක්මන් කරන්න අවශ්‍යයි විදියට ඒකේ කියලා තියෙනවා නීතිමය ප්‍රශ්නයක් හරි මොකක් හරි ඇති වුණොත් ඒක ඉක්මනින් කළා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. පොලිසිය තියෙන්නේ ලංකාවේ. අර 99 වෙනි තැන ඉන්න අපේ රටේ ඊට වැඩිය සෑහෙන ඉහළට ගන්න. මේකෙන් අපිට ඒ at least එක පැත්තකින් අපිට පුෂ් කරගන්න පුළුවන්. ඒතකොට අපිට ඒතනට සමගාමීව අපේ BOI එකේ පැත්තෙත් අපිට මේ view හදනවා නම් මොකද එතකොට එතන ඉන්වෙස්ටර්ලා විතරක් නෙමෙයි මෙහි ඉන්න මැනුෆැක්චරර්ස්ලාටත් ඒකම අපිට දෙන්න පුළුවන් නම් මම උදාහරණයක් කියනවා අපි ඩිස්කෂන්ස් කීපයක් හදුවා මේ තිබුණා අධිකරණ ඇමති අලි සබ්රියමත් මත කතා කළා අපි කිව්වෙත් මේ අපිට සමහර තියෙන මේ නීතිමය ප්‍රශ්න ගොඩාක් ඇදලා නෙමෙයි අපිට ඉක්මනට කරලා දෙන්න කියලා. අපේ තියෙනවා කැබිනට් සබ් කමිටි එකක් තියෙනවා ඉන්වෙස්ට්මන්ට්ස් ෆැසිලිට් කරන. ඒකෙත් අපි කතා කරපු දෙයක් තමයි ඒක නිමිස් නිවාඩ් කබ්‍රල් ඇමතුමා තමයි මේක චැම්පියන් කරන්නේ මේක BOI එකයි අපි සෑහෙන සහයෝගයක් දෙනවා මෙන්න මේවා තමයි නිර්ණායක තමයි මෙන්න මේ විදිහට චේන්ජ් වෙන්න ඕනේ. කියන්නේ අපි දුම මේක කටයුත්තකට දවස් 15ක් යනවා නම් අපි දෙක දවස් 10න් කරොත් අපිට මෙතනට එන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ease of doing business එකට ලංකාවේ පැත්තේ චේන්ජ් වෙන්න ඕනේ. මේකෙන් තව ලොකු රුකුලක් වෙනවා. ඒ දෙකම නොකරොත් අපිට ඉස්සරහට යන්න බෑ. දෙකම අවශ්‍යයි. හොඳයි. අර මං කියපු දේ සභාපතිතුමා දැන් 99 වෙනි තැනින් ඉන්න අපි ඊට වැඩිය ඉහළට එන්න ඕනේ. ඒක තමයි ආයෝජනයේ දිරිමත් යන ඒ සඳහා යන ගමනේ ආරම්භයක් විදිහට තමයි ඔය කටයුතු සිද්ධ වෙන්නේ. ගමනේ ආරම්භයක් තමයි අපි බලන්න ඕනේ කොහෙද ඉන්නේ කියලා. අර කතාවක් තියෙනවානේ. If you aim to the stars you will at least end up on the coconut trees කියලා. උඩ තරු දිහා බැලුවොත් අඩු ගානේ උඩ පැන්නොත් අඩු ගානේ පොල් ගහ උඩ රතේ කියලා. ඒ වගේ අපි බලන්න ඕනේ කොහොම හරි අපි මුල 50ට එන සැලැස්මක් හදලා යන්න ඕනේ. මොකද අපි මේ සැලැස්මේ යනකොට අනිත් අය අපිව පහු කරගෙන යන්න පුළුවන්. අනිත් අය අපිට සාපේක්ෂව යන්නේ. මේක සාපේක්ෂ ගමනක්. නේ? ඒතර අපි කොහොම හරි බලන්න ඕනේ අපිත් ඒ තැනට එන්න. හොඳයි. පැහැදිලිවම අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න තියෙන කාරණාව ආයෝජන මණ්ඩලය හරහා විශේෂයෙන්ම දැන් බොහෝ කර්තව්‍යයන් සිද්ධ වෙනවා. ඉස්සරහට තියෙන බලාපොරොත්තු මොනවාද අපිට බොහොම කෙටියෙන් කියන්න? බලාපොරොත්තු බොහොමයක් තියෙනවා. එකක් තමයි රටේ අර ease of doing business පැත්තෙන් අවශ්‍ය කටයුතු ටික කළා දැනට ඉන්න ආයෝජකයන්ට ප්‍රතිආයෝජනය කරන්න සහ අලුතින් ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් ටික සලසලා දෙන එක. දැන් අපේ reimagining FDI යටතේ අපි කතා කරා sectors 5ක් අපි දියුණු කරන්න.
එකක් තමයි මැනිෆැක්චරින් පැත්තේ තියෙනවා ඇපරල් ෆාමසිටිකල් ඉලෙක්ට්‍රොනික්ස් පැත්ත. මොකද ඒවා තමයි ඉස්සරහට බිලියන් ඩොලර් වර්ටිකල්ස් අපි හදන්න ඕනේ. ඇපරල් ගැන කතා කරාම මේ දැන් තියෙන මහන ටිකම නෙමෙයි අපිට අර රෙදි ටික මෙහි හදාගෙන සප්ලයි චේන් එක රෙසිලියන්ස් එක වැඩි කරන එක කරගන්න ඕනේ. දෙවෙනි එක තමයි ටෙක්නොලොජි පැත්තෙන් ICT පැත්තෙන්. අපේ ඉන්නවා කම්පනීස් වල ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එක රන් කරනවා, තීම් පාක්ස් රන් කරනවා, එයාර්ලයින්ස් රන් කරනවා, ඒ වගේම සේවා සපයන ඒවා කරනවා HSBC වගේ ආයතන වලට. ඒතර ඒ entire IT stack එක අපි මේව කරන්න ඕනේ. එතන අපි යුනිවර්සිටි පද මේකත් එක්ක බලනවා 3 ගුණයක් 4 ගුණයක් අපේ ග්‍රැජුවේට්ස්ලා කොහොමද වැඩි කරගන්නේ. ඒකම රක්ෂා ගාන ඩබල් ට්‍රිපල් කරන්නේ. ඒතර 1.2 බිලියන් තියෙන එක 2.5 3 බිලියන් විතරට යන්න ඕනේ. ඊට පස්සේ ටුවරිසම් පැත්තේ. ටුවරිසම් පැත්තේ ලොකු රුක්ලක් තියෙනවා. මේ ටුවරිසම් ආයතනෙන් අපි කියනවා 10 බිලියන් වලට යන්න ඕනේ කියලා කොවිඩ් ඉවරනන් පස්සේ. ඒකට අවශ්‍ය ඔක්කොම හොටෙල්ස් ටික ඔක්කොම හැදෙන්න ඕනේ. පහසුකම් ටික හැදෙන්න ඕනේ. ඊළඟට තියෙනවා අපි මම කතා කරා වගේ අර හැමෝත් එක්කම නිදියුන වෙන්න ඕනේ. ඒක ඇග්‍රිකල්චර් පැත්ත එහෙම නැත්නම් ගොවි පැත්ත අමතක කරන්න බෑ. ඒකට ඒකේ ඩෙවලොප්මන්ට් පැත්ත ඒක කරන්න ඕනේ. ඊළඟට අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ටික කරන්න ඕනේ. ඒ කියන්නේ පාවල් ගුවන් තොටුපළ ඒ ටික ඔක්කොම අපි කරගන්න ඕනේ. ඉතින් ඕක තමයි අපි ඇත්තටම ඕවරෝල් අයිඩියා එක. ඒකේ පැත්ත තමයි GDP එක ඩබල් කරන එක අවුරුදු 10ක් ඇතුළත. හොඳයි. ඒ ගමන යන හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රටක් විදිහට අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා ආයෝජන සිද්ධ කෙරෙන්න ඕන කියන කාරණාව එතුමන් සඳහන් කරන්නේ. අපි සූදානම් 7 වෙනි පැය අවසන් කරන අද දවසේ අපිත් එක්ක එකතුනේ 7 වෙනි පැය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමන් සංජය මොහොට්ටාල මහත්මයා. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතු ස්තුතියි. හොඳයි අපි අදට ඔබේ නිවසින් සමුගන්න සූදානම් වෙන්නේ. යලිත් ඔබ මුණ ගැහෙන්න සූදානම් හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.